සුබ සන්ධ්‍යාවක්. අදත් අප සුපුරුදු ලෙස මීටියෝ ඩොක්ටර් වැඩසටහන ආරම්භ කරන්න මේ සූදානම් වන්නේ. පළමුව අප මතක් කරගත යුතුයි අපගේ හොඳ සෞඛ්‍ය පුරුදු කොහොමද අප කොරෝනා වලින් වැළකෙන්නේ කියලා. මුව ආවරණ හැම විටම පැළඳීම, ඒ වගේම අනිසි ලෙස මුහුණ අතින් නොඇල්ලීම, එකිනෙකා අතර පරතරය මීටරයක් හෝ ඊට වැඩි වශයෙන් පවත්වා ගැනීම, තප්පර 20ක් හෝ ඊට වැඩි වේලාවක් හොඳින් සබන් යොදා අත සේදීම. මේ සරල පුරුදු වලින් අපට බරපතල රෝගයක් වන කොරෝනා වලින් ගැලවෙන්නට පුළුවන්. මම හිතනවා ඔබට දැන් මේවා කටපාඩම් පමණක් නොමේ ඔබ මේවට නිතරම අනුගත වෙලා ඉන්නවයි කියලා. එහෙමයි අප මෙම සටන සරලව ස්ථිරව හොඳින් කරගෙන යන්නේ. ඉතින් එම මතක් කිරීමත් සමග අද අප කතා කරන්නට යන්නේ කොරෝනා වලදී ටිකක් ප්‍රවේශමෙන් කතා කළ යුතු මාතෘකාවක්. නමුත් අපගේ සුවතාව අපට හැමතිස්සෙම රැකගත යුතුයි. ඒ සුවතාව එක කොටසකට පමණක් සීමා වෙන්නේ නැහැ. මුළු සිරුරේම සුවතාව අප රැකගත යුතුයි. ඉතින් එසේනම් අද මේ කතාව සඳහා අද මා සමග එකතු වෙනවා දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මහතා. අයිබෝන් තිවංක. දැන් අර මා කිව්වා වගේ අප පරිස්සමින් කරන්න ඕන කියන එක මා හැම කිව්වේ. ඇත්තටම දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුට කොරෝනා බෝවීමේ වැඩි අවධානමක් තියෙනවා. ඉතින් මොකද ඔබට ඈත් වෙලා කරන්න හරි අමාරුයි. ළඟ ඉඳන් කරන්නටම වෙනවා. මුව අරින්නට නැතුව අපිට මේක කරන්න බෑ. මුව ආවරණ ඉවත් නොකර මේක කරන්නට බෑ. ඒ නිසා මම හිතනවා මේ තරමක් ප්‍රවේශමෙන් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් සිදු කළ යුතු දෙයක්. ඒ සඳහා වුන් විශේෂ ක්‍රියාදාමයන් අනුගමනය කරනවා. ඉතින් මේ මතක් කිරීමත් සමග අද අප කතා කරන්නට යන්නේ කුමක් ගැනද කියලා මුලින්ම සාකච්ඡා කරමු. අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගැබිනි සමය පිළිබඳව. ගැබිනි සමය හා දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව අතර තියෙන සම්බන්ධතාව මොකක්ද කියලා. තිවංක දැන් අපි ගැබිනි සමය ගැන කතා කරන විට අප කියනවා ගැබිනි සමය පමණක් නොවේ. ගැබිනි සමයක් බලාපොරොත්තු වෙනවා නම් දන්ත සෞඛ්‍ය පිළිබඳව බොහොම හොඳින් හිතලා බලන්න ඕන කියලා. ඒ කියන්නේ යමක් කියමින් කතා පටන් ගතොත් මුලින්ම අපි ශරීර සුවතාව මයින මිනුම් දණ්ඩක් හැමතිස්සෙම මුඛ සෞඛ්‍ය කියන එක. මුඛ සෞඛ්‍ය හොඳින් තියනවා කියන ශරීර සුවතාව හොඳින් තියෙන පුද්ගලයෙක්. ඉතින් අපි ගර්භණියටපත් වෙන්න නම් ඒකට සූදානම් වෙන කෙනෙක්ගේ මුඛ සෞඛ්‍ය නිරෝගීව තියෙන එක Tamanට ලැබෙන දරුවගේ ඒ වගේම හැම දෙනාගේම ආරක්ෂාවට මුඛ සෞඛ්‍ය පැවැත්මට ඒක වැදගත් වෙනවා. ඉතින් අපි මේ මාතෘකාව යොදාගත්තේ කුමක්ද කියන එක ගැන කතා කරන්න ගත්තොත් අපි විශේෂයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගර්භණී මාතාවගේ මුඛ සෞඛ්‍ය නගා සිටවීම කොහොමද කරන්න ඕනේ කියලා. අපි ඕන රෝගයක් ගැන කතා කරොත් දන්ත රෝග, මුඛ රෝග, එහෙම නැත්නම් අනිත් සියලුම රෝග ගැන කතා කරොත් මේ සියලුම රෝග පිළිබඳව ක්‍රම දෙකක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. එකක් තමයි රෝග වළක්වා ගැනීම, අනිත් එක රෝගයට ප්‍රතිකාර කිරීම. හැබැයි අපිට හැමතිස්සෙම රෝගයට ප්‍රතිකාර කරන එකට වඩා වළක්වා ගැනීම පුළුවන් නම් මේක තමයි ආර්ථික වශයෙන් කාලයෙන් අපේ රෝග නිසා වෙන සංකූලතා නැතිවීම නිසා වඩා වාසිදායක වෙන්නේ. රෝග පොදුවේ අපි සැලකුවොත් අපිට බෝවන රෝග සහ බෝනවන රෝග කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි හොඳට දන්න බෝවන රෝග විදියට වාහකෙක් මගින් සිදුවන වෛරස් රෝග, සෙම් ප්‍රතිශාව, මේ දවස්වල අපි විශේෂයෙන් කතා කරන කොරෝනා රෝගේ ඔය වගේ ඒවා ගන්න සලකන්න පුළුවන්. බෝනවන රෝග විදියට දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ ඒ වගේ රෝග සලකන්න පුළුවන්. මම මෙහෙම කතා කරේ ඇත්තටම දත් දිරා යෑම බෝවන රෝගයක්ද නැද්ද කියන එක ඔබට කුතුහලයක් ඇති. මේක බෝවන රෝගයක්ද නැද්ද කියන එක. මොකක්ද හිතෙන්නේ? ඇත්තටම දන්ත රෝග කියන එක බෝවන රෝගයක්. මේ සාකච්ඡාව ඉදිරියට යද්දී ඔබට තේරෙයි ඒක කොහොමද සිදු වෙන්නේ කියලා. ඇත්තටම දත් දිරා යෑමට නම් දතක් ඒක බැක්ටීරියා සහ ආහාර කැබිලි තිබිය යුතුයි. ඒක බැක්ටීරියා නැති වුණොත් අපිට දත් දිරා යාම නවත්තන්න පුළුවන්. ඉතින් බැක්ටීරියා මගින් නම් මේක දත් දිරා යාම සිදුවන්නේ මේක බෝවන රෝගයක්. කොහොමද මේක බෝ වෙන්නේ? දිගින් දිගට යන විස්තරය අපිට ඔක කතා කරන්න පුළුවන්. ඇත්තටම මුලින්ම නේ ප්‍රවේශයක් විදිහට අපි හිතුවොත් බිලිඳා ඉපදෙද්දී ඔහුගේ කටේ දත් දිරා යන බැක්ටීරියා නැහැ. අපි කියන ස්ට්‍රෙප්ටොකොකස් මියුටාන්ස් වගේ බැක්ටීරියා නැහැ. මේ බැක්ටීරියා අපිට එන්නේ අම්මගෙන්. ඉතින් අම්මා තමයි වැඩිම දරුවා ළඟ ඉන්නේ. දරුවත් එක්ක ආදරය කරන සෙනෙහස පාන්නේ. ඒතර අම්මගෙන් තමයි ඒක එන්න තියෙන හැකියාව තියෙන්නේ. ඉතින් අම්මගේ මුඛ සෞඛ්‍යය හොඳ නම්, අම්මගේ තියෙන බැක්ටීරියා ප්‍රමාණය අඩු නම් අපිට දරුවා නිරෝගී කරගන්න, දත් දිරන එක අඩු කරගන්න ඒක කරන්න පුළුවන්. ඔය ඔස්සේ කතා කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. ඔව් ඇත්තටම දැන් අර බෝ වෙනවා කියලා කිව්වම මට මෙහෙමත් හිතුණා තිවංක දැන්
කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙනවා විතරක් නෙමෙයි එක දතකින් තව දතකට බෝ වෙන්නත් පුළුවන්. මම හිතන්නේ කට ඇතුලේත් බෝ වීම මේක සිදු වෙනවා. ඔව් එක තැනක අපි හිතුව දත් දි රායමක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර ගත්තේ නැත්නම් ඒ අසල බැක්ටීරියා වැඩි නිසා අනිත් දතක් නරක වෙන්න පුළුවන්. ඒ ඇසිඩ් නිසා යාවද දත නරක වෙන්න පුළුවන්. මේක කෙනෙක්ගෙන් තව කෙනෙකුට වගේම දතෙන් දතටත් ඒ විදිහට ගමන් කරන්න පුළුවන්. ඒක දතෙන් දතට බෝ වෙනවා කියන්නේ එක තැනක තියෙන එක ප්‍රතිකාර නොගැනීම නිසා පැතිරෙන්න පුළුවන්. ඔව් දැන් එක පැත්තකින් එහෙම හිතුවා මේක බෝ වෙනවා කියන එකට අමතරව ඔබගේ තිබෙන සෞඛ්‍යයේ තිබෙන හොඳකම වැඩිකම නිසා තමයි ඒක වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඒ තරම්ම මේ දත් ගැන උනන්දුවක් නැති වෙන නිසා දත් මදින්න නැති නිසා සරලවම කිව්වොත් නිවැරදි ආකාරයට. දැන් ඇත්තටම ගැබිනි සමයේදී තිවංක දැන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. අපි දන්නවා දැන් ප්‍රසවාහන ආයුර්වේදයේ පිළිබඳ වෛද්‍යවරයා මේක ගැන උනන්දුයි. මොකද ඔහුට මේ වැදගත් වෙනවා. ළමා රෝග පිළිබඳ වෛද්‍යවරයාට මේක වැදගත් වෙනවා. දැන් එතනදී මේ යම්කිසි විදිහක සටහනක් ඒ කියන්නේ අපි දරුවා ලැබෙන යන ගැබිනි අම්මගේ සටහන් පත්‍රිකාවල පවා අප මේක ගැන සඳහන් කරනවා. ඔව් ඇත්තට මේක දැන් ඔබයි මයි දරුවෝ විදිහට මේ ලෝට බිහි වෙන කාලෙදි මේක අපේ දෙමාපියන්ට අපේ මව්වරුන්ගේ ගැබිනි පතේ තිබ්බේ නැහැ දන්ත වෛද්‍යවරයෙක් බලන්න කොටසක්. නමුත් දැන් ගර්භණී සටහන් පතේ තියෙනවා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් පිරවිය යුතු කොටසක්. ඒ කියන්නේ මුඛ සෞඛ්‍ය හොඳයි මේ ගර්භණී අවස්ථාවේ කියන එක. එහෙම කරන්න හේතුව තමයි ඇත්තට මේකට එන්නේ අපේ බැලුවම සෞඛ්‍ය දත්ත එක්ක ලංකාව කියන්නේ ගොඩක් හොඳ රටක්. දියුණු රටවල් එක අපිට සංසන්දනය කරන්න පුළුවන්. උපත් මරණ අනුපාතය ගත්තත්, ලදරු මරණ අනුපාතය ගත්තත්, මාතෘ මරණ අනුපාතය ගත්තත් ගොඩක් අඩු අගයන් තියෙන ලෝකේ දියුණු රටවල් හා සංසන්දනය කරන්න පුළුවන් මට්ටමක සෞඛ්‍ය තියෙන රටක්. හැබැයි අපි SMI වලදී පාසල් සෞඛ්‍ය පරීක්ෂණ වලදී දැක්ක දෙයක් තමයි ගොඩක් වෙලාවට දැන් අපි හිතුවොත් එක පාසලක එක පන්තියක හෘද රෝග තියෙන අය එක්කෙනෙක්වත් නැහැ. සමහරට එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඉස්කෝලෙන් බැලුවොත් ශ්වසන රෝගයක් තියෙන එහෙම නැත්නම් ස්නායු රෝගයක් තියෙන රෝගියෙක් ඉන්න පුළුවන්. හැබැයි දන්ත රෝග බැලුවොත් එක පන්තියක එක්කෙනෙක් නෙමෙයි පන්තියෙන් භාගයට වැඩිය මේකේ තියෙනවා දන්ත රෝග. ඒතකොට දන්ත රෝග කියන එක වැඩිපුර තියෙන දෙයක්. ඒතකොට මේක ප්‍රතිකාර කරලම ඉවර කරලා අපිට මේකෙන් ගැලවෙන්න අමාරුයි. ඉතින් එතකොට මේ දරුවන්ගේ මේ තියෙන එක දැක්කහම ඇත්තටම 2003 විතර කරපු oral health survey එකේ කියන්නේ දන්ත වෛද්‍ය පරීක්ෂණ වගේ හොයාගෙන තියෙනවා කුඩා ළමුන්ගේ අවුරුදු 5 වෙද්දී සාමාන්‍යයෙන් දත් 4ක් විතර නරක් වෙලා. ඒ කියන්නේ දන්ත ව්‍යසනයට පත් වෙලා දත් දිරා ගොස්. ඒ කියන්නේ අවුරුදු 5 කියන්නේ ඉස්කෝලේ යන්නත් පෙර. ඒතකොට ඒ වගේම අවුරුදු 15 දරුවෙක් ගත්තොත් එයාලගෙන් 50කට ආසන්න ප්‍රමාණය 148ක් වගේ ප්‍රමාණයක් දන්ත ව්‍යසනයට ගොදුරු වෙලා තියෙනවා. ඒත් මේක වළක්වන අදහසත් එක්ක තමයි ඇත්තටම ප්‍රජාදන්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ නාරි ප්‍රසව විශේෂඥයන්ගේ එකතුවෙන් කරපු දෙයක් තමයි මේක අපට දත් ටික දරුවන්ගේ දත් නිරෝගී කරගන්න අවශ්‍ය නම් මවගේ මුඛ සෞඛ්‍ය නගා සිටීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට විදිහක් විදිහට තමයි අතන ඔය ගර්භණී සටහන් පතට මේ දන්ත වෛද්‍යවරයෙකුගේ නිර්දේශය ප්‍රතිකාර කරන එක පිළිබඳව විස්තර කරන්න පොඩි තීරුවක් ඒකට ලැබෙන්නේ. ඉතින් ඒ තරම් වැදගත් වෙන්නේ ඇත්තටම දැන් මුඛ සෞඛ්‍ය ගැන හිතුවම අපි හිතුවොත් විදුරු මස් ආශ්‍රිතව තියෙන බැක්ටීරියා හින්දා විස බීජ අපි මේක පෙන්වන්න ගියොත් දතයි විදුරු මහයි අතර අපි කියන ජින්ජාවෙල් ක්‍රෙවිස් එක කියලා මේ විදුරු මහයි දතයි සම්බන්ධ වෙන තැන මේකේ බැක්ටීරියා තියෙන්න පුළුවන්. මේ බැක්ටීරියා ගර්භණී සමයේ ප්ලසෙන්ටා එක හරහා යන්න පුළුවන් කලලයට. ඉතින් එහෙම ගියොත් ඒකේ ඒ බැක්ටීරියා වල තියෙන විස ද්‍රව්‍ය නිපදන නිසා ටොක්සින්ස් ඉඳ සමහරලාට අඩු බර උපත් එන්න පුළුවන්. කලින් නොමේරු දරු උපත් එන්න පුළුවන්. මේක අද ඊයේ දැන් සෑහෙන කාලෙක ඉඳන් සාමාන්‍ය 15%ක් 20ක් විතර අඩු බර උපත් සහ නොමේරු දරු උපත් එක්ක ජින්ජාවිටිස් කියන එක විදුරු මහයේ ආසාදිත එනත පරිදන්ත ආසාදිත තත්ත්ව සම්බන්ධයි. ඉතින් මේ ඔක්කොම හේතු වෙලා හින්දා තමයි අපි නිරෝගී දරු පරපුරක් පවත්වා ගන්න. ඒ කියන්නේ දත් ලෝක අඩු කරන්න අවශ්‍යතාව හින්දා තමයි අම්මගේ මුඛ සෞඛ්‍ය නගා සිටවන්න මේ තරම් උනන්දු වෙලා මේ සටහන් පතට මේ කෑල්ල
එන්නේ. ඔව් දැන් මට ඒක අහගෙන ඉන්නකොට දැන් ඔබ කතා කළා මේ දරුවන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව පාසල් සෞඛ්‍ය වැඩසටහන පිළිබඳව මට නිකන් අතුරු ප්‍රශ්නයක් විදිහට අහන්න හිතුණා. දැන් මේ ගැබිනි සමය ගැන කතා කරන වෙලාව වුණා. දැන් දරුවන්ගේ පාසල් සෞඛ්‍ය වැඩසටහන කොහොමද ඒක ක්‍රියාත්මක වෙනවද? සාමාන්‍ය අපි කියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කරන පාසල් සෞඛ්‍ය පරීක්ෂණ SMI කියන එකේ යටතේ සාමාන්‍ය ළමුන් 200කට අඩු සියලුම පාසල්වල සියලුම ළමයි ටික පරීක්ෂා කරනවා. ඊට අමතරව 200ට වැඩියෙන් ළමුන් ඉන්න පාසලක 4-7 කියන පන්ති ටික නියදියක් විදියට ගන්නවා. ඊට අමතරව අවශ්‍ය ළමයි ටික බලනවා. මේකෙදි ඇත්තටම අපි හැමෝම දන්නවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කිව්වහම අපි තේරෙන විදිහට MOH මහත්තයා කිව්වහම දන්නා මේක MOH එකේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඉන්නවා. නමුත් දන්ත වෛද්‍යවරයෙක් මෙතන ඉන්නවද කියන එක ගොඩක් අය දැනුවත් නැහැ. දැන් ඇත්තටම මේ වෙද්දී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුබද්ධිතව දැන් ඉන්න වෛද්‍යවරු, සෞඛ්‍ය පරීක්ෂකවරු, හෙද නිලධාරීන්, පෞල් සෞඛ්‍ය සේවිකාන් වගේම දන්ත වෛද්‍යවරයෙකුත් සිටිනවා. මේ දේ මෙතෙන් එන්න හේතුව තමයි ඉස්සෙල්ලා කිව්වාගේ ගර්භණී වාර්තා පතටත් ඒක ආවා. මේ රෝග වළක්වා ගැනීම කොහොමද වළක්වා ගැනීම වැඩියෙන් වැදගත් කියන එක තමයි කරන්න තමයි මේ දන්ත වෛද්‍යවරු මෙතෙන්න සිටින්නේ. ඒතකොට මේ කට්ටිය පාසල් සමීක්ෂණවලදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීත් සමග පාසල් වලට ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් බලනවා. ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේකට උදව් වෙනවා. ඉතින් මේ SMI වල දැක්ක දෙයක් තමයි අර දන්ත රෝග වැඩි නිසා තමයි මේ විශේෂයෙන්ම ගර්භිණී අම්මලාගේ මුඛ සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ. දැන් එතකොට මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය නිලධාරී හරහා දැන් එතන සායනිකුත් පවත්වනවාද එතන? හැම තැනම නැති වුණත් ගොඩක් තැන්වල සායන ඒකට අනුබද්ධිතව පවත්වනවා. ඒ කියන්නේ මවගේ සෞඛ්‍ය පිළිබඳව සොයා බැලීම සිදු කරනවා. ඒ වගේම දරුවන්ගේ සෞඛ්‍ය පාසල් හරහා සොයා බැලීම සිදු කරනවා. ඔව් අප මේ කතා කරමින් සිටින්නේ ගැබිනි සමයේ තිබෙන විවිධාකාරයේ දන්ත රෝග පිළිබඳව, දත් දිරායම් පිළිබඳව, එහි සුවතාව රැකගන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව අප කෙටි විරාමයක් ලබාගෙන මේ ගැන කතා කරනවා තවදුරටත්. ගැබිනි සමය කියන්නේ සුවතාව උපරිමත්වයෙන් තබාගත යුතු කාලයක්. ඒ වගේම එහි තිබෙන සමහර වෙලාවට අපේ තරම් උනන්දු නොවන දේවල් නිසා සමහර විට ගැබිනි සමයට වගේම ලැබෙන දරුවටත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දරුවා ලැබුණට පස්සෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් මේ සඳහා හොඳම උදාහරණය තමයි දත්වල සුවතාව, මුඛයේ සුවතාව. දැන් ඒ ගැන කතා කරන විට ඇත්තටම තිවංක දැන් මේ ගැබිනි සමය ගත්තාම සමහර වෙලාවට අමුතු දේවල් වැඩි වෙන්න තියෙන පසුබිම ගැබිනි සමය තුල ඇති කරනවා. දැන් උදාහරණයක් විදිහට දිය වැඩියාව ඇති වෙන්න පුළුවන් ගැබිනි සමය ආශ්‍රිතව. ඊළඟට අදිරුදිර පීඩනය ඇති වෙන්න පුළුවන් ගැබිනි සමය ආශ්‍රිතව. ඒ වගේ ගැබිනි සමය හා බැඳුණු දේවල් තියෙනවා. දත් රෝග ඇතිවීම සඳහාත් ගැබිනි සමය තුල විශේෂ ප්‍රවණතාවක් තියෙනවද? ඔව්. ඇත්තටම සාපේක්ෂව වෙන කාන්තාවකට වඩා ගොඩක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒකේ අපිට කරුණු විදියක් දැම්මොත් කිහිපයක් ගැන හැර දක්වන්න පුළුවන්. ගැබිනි සමය අපි දන්නවා පළමු ත්‍රිමාසිකයේ ගොඩක් වෙලාවට ගැබිනි සමය අපි කොටස් තුනකට බෙදනවා. පළවෙනි ත්‍රිමාසිකයේ, දෙවෙනි ත්‍රිමාසිකයේ සහ තුන්වෙනි ත්‍රිමාසිකයේ විදියට. ඒකේ පළවෙනි ත්‍රිමාසිකයේ ගොඩක් වෙලාවට ඕක්කාර ගතිය, වමනේ ඒක අපේ ආමාශයේ තියෙන ඇසිඩ් ගතිය මුඛ කුහරයට පැමිණෙනවා. ඉතින් මේ ඇසිඩ් කියන්නේ ඇත්තටම දත් දිරායමට උදව් වෙනවා. ඒතර අර දත් දිරායම වැඩි වීමට ඒක එක හේතුවක් වෙනවා. ඒ වගේම ගැබිනි සමය ඕක්කාරය වගේ තියෙන හින්දා දත් මදින එකට සමහරකට ගොඩක් වෙලාවට අපහසු වෙනවා. මුඛයේ ඉදිරිපස දත් ටික විතරක් පිරිසුදු කරනවා. සමහරට බුරුසු අපිට පිටුපස දත් වලට යවන්න අමාරුයි. වමන යන්න එන නිසා. එහෙනම් දත් මැදින එක අඩු වෙනවා. මේකිනුත් වෙන්නේ දත් දිරායම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන ක්‍රියාකාරීත්වයෙන්ද විදුරු මහේ ආසාදන, ජින්ජයිටිස් වගේ එන්න පුළුවන්. පරිදන්ත පටකවල ආසාදන, පෙරියොඩන්ටයිසි වගේ එන්න පුළුවන්. මේ නිසාත් අපි ලේනවා දැක්කම රිදෙන හින්දා ඉදබුන් තියෙන ආසාදනයේ ලක්ෂණ තියෙන නිසා මදින එක අඩු වෙනවා. ඊට අමතරව අපි හිතුවොත් මේ කාලේදී ඇඹුල් කන්න වැඩි ප්‍රියතාවයක් දක්වනවා. ඇඹුල් ආහාරවලත් ඇසිඩ් ගතිය වැඩි. ඉතින් ඇඹුල් නිසාත් වෙන්නේ දත් දිරා යන. දැන් මේ කියපු කරුණ ඔක්කොම නිසා දත් දිරන්න තියෙන පසුබිම වැඩි වෙනවා. ඒ වගේ කැල්සියම් උණුතාවකුත් ඇති වෙන්න පුළුවන්. කැල්සියම් උණුතාවය ගැන අපි කතා කරමු. මම එන්නම් ඒකටත් වැදගත් ප්‍රශ්නයක්. ඊට අමතරව අපි සාමාන්‍ය වේල් විදිහට ගත්ත උදේ දවල් රැ කියන වේල් තුනක්. හැබැයි ගැබිනි සමයේ එහෙම නෙමෙයි අපිට නෑදෑයෝ යාළුවෝ අසල්වැසියෝ සියලු දෙනාම
කෑම ගෙනත් දෙනවා. ගම්බද නම් බත් ගෙඩියක් ගෙනත් දෙනවා. එහෙම නැත්නම් තව පුස්නාප වැලිතලප ඔය වගේ පැණි රස වර්ග ඇඹුල් වර්ග තියෙන ඔක්කොම ගෙනත් දෙනවා. ඒතර වේල් 3ක් නෙමෙයි සමහරට වේල් 4ක් 5ක් හෝ ඊටත් වැඩි කන අවස්ථා තියෙනවා. ඉතින් ඒතර හැමතිස්සෙම කටේ මුඛ කුහරේ ආහාර කැබිලි තියෙනවා, ආහාර තියෙනවා. බැක්ටීරියා වලට ක්‍රියා කරන්න තියෙන ඉඩකඩ වැඩි. හොඳ මාධ්‍යයක් හැදිලා ඉවරයි. හොඳ මාධ්‍යයක් හැදි. ඒකේ ඔය කියපු කරුණු ඔක්කොම ඇඹුල් ආහාර වලට තියෙන ආසාව, දත් මදින්න තියෙන අපහසුව, වමනයේ ඔක්කාර ගතිය, හෝමෝන ක්‍රියාකාරීත්වය රුධිරය වහනය වෙන හින්දා දත් මදින්න තියෙන අපහසුතාවය, නිතර නිතර ආහාර ගැනීම මේ සියල්ල නිසා සිදුවෙන්නේ දත් දිරා යාමට හේතුව. ඇත්තටම කැල්සියම් පිළිබඳව මම කතා කරන්න වැඩියෙන් කැමතියි. මොකද අපි ළඟට එන ගොඩාක් අම්මලා හැම ඇත්තටම ගර්භණී සමය නෙමෙයි. ඊට පස්සේ දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක්ව හම්බුනාට පස්සේ ආවම කියන එක තමයි මගේ පොඩි කාලේ ඉඳන් දත් හොඳට තිබ්බා. හැබැයි මගේ පළවෙනි දරුවා හම්බුනාට පස්සේ එහෙම නැත්නම් දරුවා කිරි බීවට පස්සේ තමයි මගේ දත් ටික දිරා ගන්න ගත්තේ කියලා. ඒ කියන්නේ දත් වල කැල්සියම් ටික අයින් වෙලා දත් දිරන්න පටන් ගත්තා. ඉස්සර හොඳයි කියලා. ඇත්තට මේකේ ඇත්ත තත්ත්වය තමයි අපි කතා කරේ. ප්‍රවණතාවයේ තියෙන්නේ කැල්සියම් අඩු වීම නිසා නෙමෙයි. අර අපි මුලින් කතා කරපු නිතර කෑම කන එක, ඇඹුල් කෑම වලට වැඩි කැමැත්ත, දත් මදින්න අපහසුව, වමනේ ඔය හේතු හින්දා තමයි ඒක සිදුවන්නේ. ඒතර හොඳට තිබ්බ දත් ප්‍රවණතාවය වැඩි හින්දා නරක වෙන්න පුළුවන්. හැබැයි ඒක අපි දානවා අපේ කැල්සියම් ටික අරගෙන දරුවට දෙන හින්දා එහෙම වෙන මේක සමාජයේ තියෙන මිත්‍යාවක්. මේක එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම අපට අවශ්‍ය කැල්සියම් ගැබිලි සමයේ අවශ්‍ය නම් කැල්සියම් යකඩ පෙති ලබා දෙනවා. ඊට ඒ වගේ අඩුපාඩුවක් වෙනවනම් ඇත්තටම ලබා ගන්න දත් වලින් නෙමෙයි අස්ථි වලින්. නමුත් එහෙම ලබා ගන්න නැති වෙන අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරු විසින් ලබා දෙනවා. ඉතින් දත් වලින් මේකට යනවා කියන එක සිදුවන්නේම නැහැ. ඒ තියෙන දත් වල තියෙන කැල්සියම් අරගෙන බබාට යෑමක් වෙන්නේ නැහැ. හින්දා ඒක ඇත්තටම හොඳයි මම කියන්නේ. අර මතේ ගොඩක් වෙලාවට අපි ළඟට එන ගොඩාක් අම්මලා කියන එකක් තමයි මගේ දත් හොඳටම තිබ්බා. ප්‍රශ්නයක් තිබ්බෙම නැහැ. මේ හින්දා උනේ කියලා. ඒක අර ප්‍රවණතාවය වැඩි හින්දා ඒක අපි ඒ ප්‍රවණතාවය හින්දා දත් දිරන එක කැල්සියම් සමග සම්බන්ධ කරගන්න ඒක වැරදි මතයක්. ඒක මට දෙන්න ඕනේ. අපි හොඳට නිරෝගීව ඉන්නවා. මොකද සෞඛ්‍ය හොඳට පවත්වා ගන්න ඕන. ගර්භණී සමයෙන් පස්සෙත් අපේ දත් ඉස්සර තිබ්බා වගේ හොඳට තියාගන්න පුළුවන්. ඔව් ඇත්තටම අවශ්‍ය වෙන්නේ මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා එහි තිබෙන ප්‍රවණතාවන් හඳුනා ගැනීම. දැන් අපට ගැබිනි සමයේ ඇතිවන්නා වූ මේ ස්වභාවික සංසිද්ධි මාලාව සම්පූර්ණයෙන් නැති කරන්නට බෑ. අපට කියන්නට බෑ වේල් 3ක් නෙමෙයි වේල් 3යි කන්න 5ක් කන්න එපා. මේ අනිත් දෙනෙක්ගේ ඒවා ගන්න එපා. එහෙම ඒක මම හිතන්නේ අපට කියන්න බෑ. සංස්කෘතික සහ විවිධ පෝෂණ මේ දේවල් මේකට බැඳිලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අප බලාපොරොත්තු වෙන්නේ ඔබගේ සුවතාව පිළිබඳව ඔළුවේ තියාගන්න. මෙහි සුවතාව පිළිබඳ පණිවිඩයක් තියෙනවා කියලා. ඊළඟට මම කැමති දැනගන්න දැන් මේ වගේ දැන් ගැබිනි සමය ගැන කතා කරනකොට ඔබ කිව්වා දැන් මේ විවිධාකාරයේ ගැටලුකාරී පරිසරයක් මුව තුළ නිර්මාණය වෙනවා කියලා. ඒ තිබෙන සංසිඳීන් එක්ක. දැන් එතකොට ඇති වෙන රෝග මොනවද? විශේෂයෙන්ම දත් රෝග වර්ග රසක් තිබෙනවා මොනවද ඇති වෙන්නේ? විශේෂයෙන්ම අපිට කතා කරොත් දැන් මේ ප්‍රවණතාව වැඩි නිසා දත් දිරා යාම බහුල වෙන්න පුළුවන්. ඒ වගේම හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් ඊට අමතරව අපි ගත්තොත් රුධිර අපේ ඒ ශරීරයේ මේ කාලෙදි කලලයට අවශ්‍ය රුධිරය සැපීම ඔය සියලු දේවල් නිසා රුධිර පට්ටිකා නිෂ්පාදනයත් වැඩි වෙනවා ශරීරය තුළ ගර්භණී සමයේදී. ඒතකොට ඒ අවස්ථාවේදී විදුරු මස් වලින් ලේ ගැලීම, පරිදන්ත පටක හරහා ලේ ගැලීම වගේ සිදුවන්න පුළුවන්. ඒ කියන්නේ පරිදන්ත ආසාදන, විදුරු මස් ආසාදන, දත් දිරා යෑම. ඊට අමතරව අපි කියන මේ ගර්භණී සමයේ ප්‍රෙග්නන්සි එපියුලිස් කියලා. සමහරට විදුරු මහෙන් ගෙඩියක් වගේ එක තැනකින්. එහෙම නැත්නම් තැන් කීපකින් පැමිණෙන සරවගිට අපි රූපරාමුවට පස්සේ යද්දි මේ ටික පෙන්නමු. එතකන් ඒ වගේ අවස්ථා එන්න පුළුවන්. හැබැයි මේක හෝමෝන ක්‍රියාකාරීත්වය නතර වුණාට පස්සේ අපි හොඳට දත් මැදලා තියා ගන්නවා නම් ඒ ටික හරියනවා. ඒ හින්දා ඒ ගැන බිය යුතු නැහැ. අපිට රූපරාමු කීපයකට යන්න පුළුවන් නම් ඒ ටික අපි මේ කියපු ටික සාරාංශයක් විදිහට පෙන්වන්න පුළුවන්. අපි අද කතා කරන්න පටන් ගත්තේ ගර්භණී මව්වරුන්ගේ ළමා මුඛ සෞඛ්‍ය ගැන. ඊට පස්සේ මේක අපි කොහොමද වෙන්නේ කියලා කතා කරා. ආහාර, දතක් සහ බැක්ටීරියා මේ තුනම තිබ්බොත් තමයි දත් දිරා යන්නේ. කාලය අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපි කතා කරපු මේ ටික ගත්තොත් වමන යන්නේ අපි දන්නවා. විවිධ ආහාර ගන්නවා. ඉතින් ආහාර ගැනීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි ආහාර ගන්නවට පස්සේ අපිට පුළුවන් නම් කට හොදන්න ඒ වගේදී මේක මුඛ සෞඛ්‍ය නගා සිටවා ගන්න පුළුවන්. ඇඹුල් ආහාර වැඩියෙන් ගන්න හිතෙනවා. මේ වගේ ක්‍රියාකාරකම් රසක් සිදු වෙනවා. මේකේ දැක ඇති මේ වගේ වෙරළු අච්චාරු, එහෙම නැත්නම් අපි මං කිව්වා වගේ බත් ගෙඩියක් ගෙනත් දෙන එක, මේ පැණි රස කෑම ගෙනත් දෙන එක මේක නිතර සිදු වෙන දෙයක්. ඊට අමතරව දත් මදින්න අපහසුයි. ඒතර ඔක්කාරී මදින එක අඩු වෙනවා. ඒ වගේම
මේ රූපරාමයෙන් පෙන්වන විදිහට විදුරු මස් වලින් ලේ ගැලීම වගේ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ල නිසා අපි ආපහු කතාවට આવොත් අපේ විදුරු මස් රෝග, දත් දිරා යෑම, මං කිව්වා වගේ දන්ත එපියුලිස් කියන ඒ අවස්ථාව වගේ සියලු දේවල් ඇතිවන්න පුළුවන්. දැන් අප සාමාන්‍යයෙන් කතා කරන විට ගැබිනි සමයේදී දරු ප්‍රසූතිය වන විට නැත්නම් ගැබිනි සමයේ වර්ධනය වෙමින් පවතින විට මූක සෞඛ්‍ය වැදගත් වෙනවා. එයින් ඇතුල් වෙන බැක්ටීරියා ප්‍රමාණය අඩු කර ගන්නට ඕන ශරීරයේ දැන් අපි දැන් බොහෝ දේවල් අප කීවා දැන් දරුවට මේවා ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ දේවල් නිසා මූකේ සෞඛ්‍ය තියාගන්න එක තාමත් වැදගත් වෙනවා මෝස්වතාව රැකගන්න එක. හැබැයි මෙතනදී දැන් තව ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් එහෙම කිව්වහම ගැබිනි සමයේදී පුළුවන් ද අපට මේවට ප්‍රතිකාර කරන්න. දැන් දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා දත් සුද්ධ කරගන්න නැත්නම් ඒකට ප්‍රතිකාර නැත්නම් අපි හිතමු අපිට දතක් ගලවන්න අවශ්‍ය වුණොත් දතක් ගලවන්න නැත්නම් දත සුරක්ෂිත කර දන්ත සංරක්ෂණයක් කරගන්න. දැන් එවැනි කුමන හෝ මේ කාර්යයන් සිදු කරන්න පුළුවන්ද ගැබිනි සමයේදී? ඔව් ඇත්තටම ගොඩක් වෙලාවට දැන් ගර්භණී සමය කියන්නේ අපි පළවෙනි දරුවා හැම්බෙන්න ඉන්න අම්මෙකුට මේක ජීවිතයේ පළවෙනියට හම්බෙන අත්දැකීම. ඒතකොට තමන්ගේ වැඩි හිටියෝ නෑද යාළුවෝ ගොඩක් දෙන උපදෙස් යාලා අහන්න පුරුදු වෙනවා. ඉතින් සමහර මේකත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ කැල්සියම් කතාව වගේ සමාජයේ තියෙන දුර්මතයක් තමයි මේ කාලෙදී දන්ත ප්‍රතිකාර ගන්න එක කලලයට හානි වෙන්න පුළුවන්. ඒක හොඳ නෑ වගේ. නමුත් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ සියලුම දන්ත ප්‍රතිකාර මුල ඉඳන් අපි ගත්ත පළවෙනි ත්‍රිමාසික ඉඳන් අවසන් අවස්ථාව වෙනකන් සිදු කරන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර ගැන අපි හොඳට හිතුවොත් දෙවෙනි ත්‍රිමාසිකයේ ඒක කරන එක වඩාත් සුදුසුයි. මොකද ඔබ දන්නවා පළවන ත්‍රිමාසිකය තුළ කලලේ පද්ධති වර්ධනය වීම වගේ සිදුවීම් සිදු වෙන නිසා සමහරට ආසාදනයක් ඇති වුණොත් අපට අපහසු වෙනවා සමහර ප්‍රතිජීවක වගේ ලබා දෙන්න. ඒ හින්දා වැඩියෙන්ම සුදුසුයි දෙවන ත්‍රිමාසිකයේ අපි ප්‍රතිකාර සඳහා යොමු වෙන එක. නමුත් අවශ්‍ය නම් අපට වේදනාවක් තියෙනවා නම් ආසාදනයක් තියෙනවා නම් ඒ ඔය කාලේ පරාසය තුළ ඕනම අවස්ථාවක අපට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේම අන්තිම සතිය දෙක ගත්තොත් අපි අර බය නිසා දරුවා ප්‍රසූත වීමට තියෙන අවස්ථාවක් තියෙන නිසා ඒකත් අපි අවශ්‍යම නැත්තම් අවශ්‍යම නම් පමණක් ඒ වගේ අවස්ථාවක දත් ගැලීමක් වගේ එකක් කරන්න පුළුවන්. නැත්තම් ඔය කාලය තුල අවශ්‍ය නම් රෝගී තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. ප්‍රතිකාර කරනවා කියන එක ගැනත් අපි කතා කරොත් අපිට දත් පුරවන එක සාමාන්‍ය සරල ප්‍රතිකාරකින් අපි හිතුවොත් දතක අපි දතක් ගත්තොත් එනමලේ දන්තනිය සහ කල්ක කුහරේ විදිහට දත කොටස් තුනක් තියෙනවා. කල්ක කුහරයට ගියේ නැති කුහරයක් නම් අපේ සාමාන්‍ය පිරුවමකින් අපි දැකලා තියෙනවා එක සුදු පාට GIC හරි කොම්පොසිට් කියන ෆිලිං එකක්. එහෙම නැත්නම් අර ඊයම් පාට අපි දැකලා තියෙන ඇමල්ගම් පිරුවමකින් ඒ ඕන එකකින් කරන්න පුළුවන්. ඊට අමතරව කල්ක කුහරයට ගිහින් තියෙන අවස්ථාවක නම් අපි දන්ත මූල පිරුවීමක් කියන විහාරය අපි ගොඩක් පාවිච්චි කරන නර්ව් ෆිලිං හරි ස්නායු පිරුවීමක්. මේ පිරීම මේ සියලුම පිරීම වර්ග මේ කාලය තුල සිදු කරන්න පුළුවන්. ඊට අමතරව දත් ගලවන එක ගැන කතා කරොත් දත් ගලවන්න තියෙන ඕනම එකක්. සමහරට අපි කියන පිටිපස්සේම දත ඥාන දත වෙන තුන්වෙනි චාරක දත සමහරට හරහට වගේ ඇවිල්ලා තියෙන සර්ජ් කියන්නේ සත්කමක් කරලා ගලවන්න වෙන අවස්ථා තියෙනවා. මේ වගේ එක වුණත් අවශ්‍ය නම් මේ කාලෙදි සිදු කරන්න පුළුවන්. නමුත් අර වගේ අන්තිම සතිය දෙකේ වගේ නම් අපිට ඉවසන් ඉන්න පුළුවන් නම් ඒ සතිය දෙක මේ වගේ සත්කමක් කරලා කරන එකක් අපිට කල් දමා ගන්න පුළුවන්. නමුත් අවශ්‍ය නම් ඒ ප්‍රතිකාර කිරීම දරුවාගේ කලලයට හානියක් සිදු වෙන්නේ නැහැ. ඒතර මම කතා කරපු ওই ටිකට අමතරව තව ගොඩක් තියෙන එකක් තමයි අපි සමහරට අපේ රෝගය හඳුනා ගැනීමට එක්ස්රේ ඡායාරූප අවශ්‍ය වෙනවා. දන්ත රෝග තියෙන දත් දිරලද තියෙන්නේ දතේ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා දත ඇවිල්ලා තියෙන පිළිවෙල වෙනස්ද මේ රිදෙන්නේ ඇයි කියන එක බලා ගන්න එක්ස්රේ ඡායාරූප ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේක එක්ස්රේ ඡායාරූපය ලියලා දුන්නාම ගර්භණී කාලේදී තියෙන මතයක් තමයි මේ එක්ස්රේ ඡායාරූප ගන්න එක සුදුසු නෑ කියලා. ඉතින් ගොඩක් වෙලාවට එක්ස්රේ ඡායාරූප ගන්න ගර්භණී මාතාවන් අකමැති වෙනවා. නමුත් මේක ලෝකේ හොයාගත්ත දෙයක් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නෑ. හේතුව තමයි දැන් අපි හිතුවොත් පපුවේ තියෙන එක්ස්රේ එකකට චෙස්ට් එක්ස්රේ එකට යන ප්‍රමාණයකේ ඩෝස් එක සැලකුවොත් දතේ ගන්න එක්ස්රේ එකට යන ඒකෙන් 40න් එකක් වගේ සුළු ප්‍රමාණයක් යන්නේ. ඒක කියන්නේ ඒකෙන් වෙන හානියක් සිදු වෙලා නැහැ කියන එකට පරීක්ෂණ මගින් ඔප්පු වී තියෙනවා. ඇත්තට ඔබ දැකලා ඇති එක්ස්රේ ගන්න තැන්වල ගර්භණී අය ගද්දී සමහරට අපි ලෙඩ් කව එකක් දානවා. ඇත්තට මේකේ කියනවා අපේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුවත් කිරීම මත ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒකත් අවශ්‍ය නැහැ. හැබැයි සමහර රටවල් අරක පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරද්දී අර
ලෙඩාට ඒක හිතට හොඳයි. දැන් බබාට මුකුත් වෙන්නේ නැහැ මේ කවරේ තියෙන එක හොඳයි. එවැනි වැඩි ආරක්ෂාවක් අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔබගේ මේ පණිවිඩය වන්නේ බය නැතුව එවැනි දෙයකට උනත් යොමු වීම වැරදක් නොවේ. නමුත් අපි ඊට පෙර එයට යොමු නොවි පුළුවන් නම් දන්ත සෞඛ්‍ය රැක ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. අප මේ කතා කරමින් සිටින්නේ ගැබිනි සමේ ඇතිවෙන විවිධාකාරයේ දන්ත රෝග සහ මුහි සුවත. දත් විතරක් ගැන විතරක් නොවේ මතක තියාගන්න විදුරු මස් පිළිබඳවත් මේ කතාව තියෙනවා. ඉතින් දත් හා විදුරු මස් රෝග කියලා අප එහෙම කිව්වත් නිවැරදි. දැන් මෙතෙන්දී මේ ගැබිනි සමයේදී මේ ඇති කරන දේවල් අපිට වළක්වා ගැනීමට කොහොමද මේක අපි දිගු කාලීනව දැන් මේක ඇත්තටම අර ඔබ කලින් වැඩසටහන ආරම්භයේදී කිව්වා වගේ රෝග වළක්වා ගැනීමනේ වැදගත් වෙන්නේ. ඒ නිසා රෝග ඇතිවීමට වඩා වළක්වා ගැනීම. ඉතින් පාසලේ සිටම මේ තත්ත්වය ඇති කරගන්නට ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. දරුවන්ගේ සිටම මේ මතය ඇති කරගන්නට ඕන ඔලුවට ඇතුල් කරන්න ඕන. ඉතින් ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? ඔව් අපි දැන් ගර්භයෙන් සමේ ප්‍රවණතාවය වැඩි කිව්ව දත් දිරා යෑමට. එහෙමනම් අපි මේක නවත්තන්න කොහොමද කියන එක තමයි විශේෂයෙන් දැනුවත් වෙන්න ඕන. අපි කිව්වා මේ කාලෙදී දැන් අපිට වමනය වෙන එක නවත්තන්න බෑ. කෑම කන එක ඔබ කිව්වා වගේ එහෙම නවත්තන්න බෑ. මේ ටික අපි කෑම කනවා මේ ප්‍රශ්න ටික තියෙනවා. හැබැයි අපි දත් මදින්න බෑ ඕක්කාරය එනවා කියලා මදින්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ. මේකෙදි අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ දත් මදින්න බැරි අවස්ථාවක් තියෙනවා. අපි හිතමු අපිට පිටි චාරක දත් ටික මදින්න බැරි නම් 1 2 3 වගේ අපිට පුළුවන් කට හොදන්න ලුණු වතුර පාවිච්චි කරලා කට හොදන්න පුළුවන්. එහෙම නැත්නම් මුඛයේ සෝදන දියරයක් අරන් කට හොදන්න පුළුවන්. අපි පුළුවන් උපරිම වශයෙන් කට සේදීම වත් කරලා සුවතාවය රැක ගන්න ඕනේ. ඊට අමතරව හෝමෝන ක්‍රියාකාරීත්වය හින්දා වෙන මං කීව විදුරු මස් වලින් ලේ ගැනීම වගේ දේවල් ඒක ලෙඩක් නෙමෙයි. මේ අවස්ථාවේදී සිදුවන දෙයක්. ඒක බිය යුතු දෙයක් නෙමෙයි. ඉතින් ඒ අවස්ථාවේදී එතන තියෙනවා නම් තවත් හොඳට දත් මැදීමෙන් මේක අඩු වෙනවා. දවසක් දෙකක් ඒ යන්නක දකි. හැබැයි ඊට පස්සේ මේ ආසාදනේ අඩු වෙනවා. ආසාදනේ අඩු කරන්න පුළුවන්. එතන තියෙන විස බීජ ටික අයින් කිරීම. මදින් නැතුව හිටියොත් මේ ආසාදනේ තවත් වැඩි වෙලා ඒක තවත් ඒ කියන්නේ පරිදන්ත පටක සඳහා ගිහින් දත් හැලීම දක්වා යන්න පුළුවන්. හින්දා දත් මැදීම තමයි මෙතන විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒ වගේම අපි අර කෑම අපට හම්බුණාට අපට පුළුවන් නම් ඇලෙන කෑමක් කෑවොත් ඊට පස්සේ වතුර දැන් මේ දරුවෙක් වගේ නෙමෙයි ගැමිණි මමක් කියන්නේ වයස අවුරුදු 20ක් 25ක විතර වැඩි හිටි පුද්ගලයෙක්. ඉතින් මේ තේරුමක් තියෙන. ඉතින් පෑන් රස කවපම අපි පෑන් රස කන එක වැඩි අපි ඒකට ආසයි. එතකොට අපි වෙනදට දත් මැද්ද දෙසරෙන අපිට ඕන දත් 3 සැරයක් මදින්න පුළුවන්. ඒ වගේම දන්ත වෛද්‍යවරයෙකුට අපේ තියෙනවා මොනවා හරි තේරෙන වෙනසක් තියෙනවා නම් දත් කුහරයක් ඇති වුණ ගාම අපිට පුළුවන් නම් පුරවලා ඒක නවත්ත ගන්න. එහෙම නැත්නම් එතන ආසාදෙන් ලේන තැනක් දැක්කම අපි ගිහින් බැලුවම එතන සුද්ධ කරලා ඒක නිරෝගී කරන්න පුළුවන්. සමහරට අවශ්‍ය නම් සමහර හානි නොවන ප්‍රතිජීවක දීලා විදුරු මස් වලින් ලේ ගලන එක දේවල් අඩු කරන්න පුළුවන්. ඒ දන්ත වෛද්‍යවරයෙකුට වෙත යෑමේ තියෙන අඩුව මේ කාලෙදී ඒකට බිය යුතුත් නැහැ. දත් මදින එක වැඩි කරන්නත් ඕනේ. ඒ වගේම අපි මුඛ සෞඛ්‍ය පෙන්න ගන්න යන්න අවශ්‍ය වෙනවා. කෑම අතර අපිට පුළුවන් නම් තව ටිකක් අර කට හොදන එක වගේ කරන එක. ඇලෙන කෑම කනවා නම් පුළුවන් නම් අපිට පැන් රස අපි එකතු කරන ප්‍රධාන ආහාර වේලට පස්සේ අපි කෑවොත් එහෙම අපිට පුළුවන් අපේ ඒතර කෑම වේලකද පස්සේ කටේ කෙලෙන ප්‍රමාණය වැඩි. එතකොට අපේ ඔකේ තියෙන භාෂ්මිකතාවයක්. ඒතර කෙලවල තියෙන ගුණයක් නිසා. ඒ හින්දා එතකොට අපිට පුළුවන් අර ඇසිඩ් ගතිය අඩු වෙනවා. දත් දිරන එක අඩු වෙනවා. ඉතින් මේ මගින් අපිට පුළුවන් මේ දත් දිරන එක ওই කාලය තුල අඩු කරගන්න. ඒ වගේම අපිට බැලන්ස් ඩයට් එකක් අපි අර සමබල ආහාර වේලක් ගන්නවා නම් එතකොට අපිට අවශ්‍ය පෝෂණයක් හම්බ වෙනවා. විදුරු මස් වලින් දෙන මේ ප්‍රශ්න හොඳට මැදීම නිසා අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ශරීර මුඛ සෞඛ්‍ය ගැන වෙනදට වඩා වැඩිපුර හිතන්න ඕනේ. අපහසු වුණත් දත් මදින එක ටිකක් වැඩිපුර ඕනකමෙන් කළ යුතුයි. ඉතින් මොකද දැන් ඔය දත් මදින එක ගැන කිව්වහම දැන් අපේ රටේ දත් මදින එක සහ දත් අතර අර තියෙනවා නම් කෝටු කෑල්ලකින් නැත්නම් දත් පිරිසුදු කරන එකකින් පිරිසුදු කරන එකනේ. ඔය දෙකනේ අපේ රටේ තියෙන්නේ. මොකද විදේශයන්ගේ දැන් අර බහුලව භාවිතා කරන කෙඳි භාවිතා කරනවා නේ. අපි දැන් ඇත්තටම මේකේ ඊළඟට මම පෙන්නන්නත් හිතාගෙන ඉන්න රූපරාම වලක් තියෙනවා. ඩෙන්ටල් ෆ්ලොස් කියන එක මේක නූලක් වගේ කෙන්දක් වගේ. මේක කියන්නේ අපිට දතක් ගත්තොත් අපි සාමාන්‍ය අපි ගත්තොත් දතක දල වශයෙන් අපිට පැති 5ක් අපිට චාරක දතක තියෙනවා. උඩ පැත්ත, එළිය පැත්ත, ඇතුල් පැත්ත සහ දෙපැත්ත. අපි සාමාන්‍ය දතක මදින්නේ උපරිම වශයෙන් පැති 3යි. අපිට දතේ දෙපැත්ත මදින්න බෑ. බුරුසුවක් මෙතෙන්ට ලං කරන්න බෑ මේ මැද්දට. ඉතින් මේ මැද තියෙන එක අපි පිරිසුදු කරන්න නම් ඒකට ඩෙන්ටල් ෆ්ලොස් එකක්. ඒ කියන්නේ නූලක් කෙඳි
පාවිච්චි කරන්න ඕනේ. මේ පුරුද්ද තියෙනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට අපි මේක අපි ලංකාවේ සුලභව දකිනවා අඩුයි. හැබැයි දැන් මේ නූලට අමතරව ඒකට හදපු විශේෂ උපකරණ තියෙනවා. පොඩි නූලක් සමග ප්ලාස්ටික් අපිට සුද්ධ කරන්න පහසු වෙන එකක්. ඒ වගේම දත් අතර මදින්න පොඩි බුරුසු තියෙන ඉන්ටර්ඩෙන්ටල් බ්‍රෂ් කියන. ඉතින් මේවා පාවිච්චි ඔබ කිව්වා වගේ දත් මදිනවට අමතරව මේ දත් පිරිසිදු කරන ක්‍රමත් පාවිච්චි කරනවා නම් දත් සුද්ධ කරගන්නවා නම් මේ වගේ තියෙන දත් හානිය මුඛ සෞඛ්‍ය සිදුවන හානිය අවම කරගන්න. ඇත්තටම දැන් මම ඒක මතු කරේ දැන් අපිට දත් පිළිබඳව තියෙන උවමනාව වැඩි වෙනවනේ. ඒකයි දැන් මෙතන මෙහිදී වැදගත් වෙන්නේ. ඔබ දත් පිළිබඳව අවදීන් සිටිය යුතුයි. ඔබගේ මුහේ සුවතාව පිළිබඳව විදුරුම සහ දත් පිළිබඳව යම්කිසි දෙයක් කළ යුතුයි කියන එක. අපි ඉතින් දවස ගානෙම දවසට කීප සැරයක් මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් මුහේ තියෙන දත් ප්‍රමාණය අඩු වෙනවා. තවත් අතුරු ප්‍රශ්නයක් ඇහුවොත් දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ දත් 32ක් තියෙනවා. දත් ඇත්තටම කොච්චරක් විතර තිබුණොත් ඇද්ද මේ අඩු වෙගෙන ගිහින් අපි සාමාන්‍ය කියන්නේ දන්ත වෛද්‍යවරුන්ට අපි කියන දේ තමයි අවුරුදු 60 දී දත් 20ක්වත් තියාගෙන ඉව තමයි අපි කියන්නේ මුලින් තියාගන්න අරමුණ. වයස 60 දී 20ක් තියනවා කියන අපි සෑහීමකටපත් වෙන්න පුළුවන් ප්‍රමාණය. දත් දාන එක ගැන කතා කරොත් අපි 32ක් නෙමෙයි දාන්නේ 28. අර කෙරවලේ දත පාවිච්චියට ගෙනනවා සමහරලාට අඩුයි. ඉතින් අපිට 20ක් දැන් ඔබේ දත් 32ම තියෙනවා නම් 20කට අඩු කරගත යුතු නැහැ. දත් වැඩි තියෙන තරම අපි ඒ 20 ගැන කතා කරොත් මම හිතන්නේ තිවංක මේ එක පැත්තකට වෙන්න 20ක් තිබිලා වැඩක් නැහැ. සමව බෙදිලා යන්නට ඕන නේද? එක පැත්තකට කොටස් 4කට ගත්තොත් දත් 5ක් වගේ දෙන. ඒතර අපිට කෑම පාවිච්චියට මේ පැත්ත 5යි මේ පැත්ත 5යි එහෙම පහ අඩුම ගන්න එහෙමවත් තියෙනවා. ඊටත් වඩා අඩු වුණොත් මොකද මෙහි ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවනේ නේද? දත්වල ක්‍රියාකාරී ස්වභාවයක් අපිට මූලට අවශ්‍යතාවක්. ඒ අඩු වෙනවා ඊටත් වඩා අඩු වෙනවා. ඊටත් අඩු වුණොත් දැන් හඬ පිට වෙන එක අඩු වෙන්න පුළුවන්. අපිට ආහාර විකාගෙන ඒක පෝෂණය ලබා ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙන. ඒතර මුඛයේ අපි බාහිර රූපය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම නිසා දත් ටික රැක ගන්න ඕනේ. අපිට රූප රාමු වලට යන්න ගියොත් අපි කතා කරපු ටික සාරාංශ කරලා පෙන්නන්න පුළුවන්. මට තව දෙයක් අහන්න ඕන තියෙනවා. දැන් මේ වැඩසටහන බලන දරුවන් බොහෝ ඉන්නවා. දැන් අප මේ දරුවන්ට මේ පණිවිඩය කිව යුතු ඔබගේ මුවේහි තිබෙන දත් ප්‍රමාණය දැන් මෙතනදී කිව්වා අවුරුදු 5 වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක්. අවුරුදු 15 වෙනකොට තව විශාල 140ක් 47ක් 50ක දත් නරක් වෙලා තියෙනවා. 148.8 නරක් වෙනවා කියන්නේ එතන නරක් වීම විතරක් නෙමෙයි සමහර විට රැක ගැනීමට නොහැකි තරම් දරුණු විදිහට නරක් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඔබ තරුණ වියට පැමිණෙනකොට තරුණ වැඩිහිටියෙකු බවට පත් වෙනකොට මුහේ දත් ගාන අඩු වෙලා තියෙනවා නම් එතන බරපතල අපරාධයක් වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා අපි හිතනවා ඒ ගැන දරුවන් විදියට කොහොමද මේ දරුවන්ගේ මුහේ සුවතාව රැකගන්නේ? ඔව් අපි දරුවන්ගේ මුහේ සුවතාව ගැන සම්පූර්ණ කතා කිරීමට මත්තෙන් අපි අර කියපු ටික අපේ රූපරාම ටිකට යන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ විදුරු මස්සාජ් අපි කිය මේ ගර්භණී සමයේ සිදුවන විදුරු මස්සාජ්‍රිත රෝගයක් තියෙන. ඊට අමතරව අපි මේ පෙන්වන්නේ අර එපියුලිස් කියපු අවස්ථාව. මේක එක තැනක තියෙන්න පුළුවන්, තැන් කීපයක තියෙන්න පුළුවන්. මේක සත්කම් මගින් අයින් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් අපහසු නම් විතරක් මේ වගේ පෙන්වලා තියෙන විදිහට සත්කමකින් අයින් කරන්න පුළුවන්. ඒ වගේ මේක එක තැනක නැතුව කටේ හැමතැනම එන අවස්ථා තියෙනවා. හැබැයි මේකට බිය විය යුතු නැහැ. මේක හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වීමක් සමග බිරිඳ ඉපදුනාට පස්සේ මේක ඉබේම සුව වෙනවා. මේ අවස්ථාවෙත් හොඳට මදිනවා නම් ඒක ප්‍රමාණවත්. ඊට අමතරව අපි ඊළඟ අවස්ථාවට ගියොත් අපි කුඩා දරුවෝ ගැන කතා කරලා ඉමු. කුඩා දරුවෝ රූපරාම වලට යන්න මත්තේ කුඩා දරුවෝගේ අපි කියන ඉපදෙන වෙලාවේදී මම කියවා ඉස්සෙල්ලාම බැක්ටීරියා නැහැ කියලා. අපි කුඩා දරුවන්ගේ මුඛ සෞඛ්‍ය නගා සිටවන්න අපි මොනවාද කරන්න ඕනේ කියන එක. ඉතින් එතකොට පළවෙනිම දේ තමයි අපි අම්මගේ මුඛ සෞඛ්‍යය හොඳට තිබ්බොත් බබාගේ දත් දිරන්න එන එක පරක් වෙනවා. ඒ වගේම තමයි අපි පොඩි ළමයිට ලුණු දෙන එක, පැන් රස දෙන එක පුළුවන් තරම් ඉස්සර වගේ නේ දැන් අවුරුද්දක් හරි තව මාස 15ක් විතර යනකම් මේක පරක්කු කරනවා. සීනි දෙන එක ගොඩක් පරක්කු කරනවා. අපිට අවුරුද්දක් මාස 15ක් යනකම් පුළුවන් නම් මේ ළමයි සීනි වලට තියෙන ආකර්ෂණය ආසාව අඩු වෙනවා. ඒතර ජීවිත කාලෙම ඒ කට්ටිය අපි කියමු තේ එකක් බොන්න සාමාන්‍ය මුලින් ඉඳන්ම පුරුදුන කෙන සීනි හැඳි 3-4ක් දානවා නම් අර ළමයා සීනි හැඳි එකක් උට ඇති ඒකට තමයි හුරු වෙලා තියෙන්නේ. එහෙනම් සීනි දෙන එක අපි පුළුවන් තරම් පරක්කු කරන්න ඕනේ. ඒ වගේම මුඛ සෞඛ්‍ය ගැන හිතුවම අපි දත් එන වයස ගැන හිතුවොත් මුලින්ම දත් එන්නේ අවුරුදු මාස 6 දී විතර. මාස 6, 7, 8 වගේ. ඔක බය වෙන්න ඕනේ මුල්
මාස 15 ඇතුළත දතක් පැමිණියොත් ඇති මුඛ කුහරයට. ඉතින් දත ආපු දවස් ඉඳන් අපි දත් මැදීම සිදු කර යුතුයි. කොහොමද දත් මදින්නේ? අපි ගොඩක් වෙලාවට අපේ අම්මලා ඒ කාලේ කරේ රෙදි කඩකින් එහෙම නැත්නම් ඇඟිල්ලෙන් දත් ටික පිරිසුදු කරන එක. හැබැයි මේක නිවැරදි ක්‍රමය නෙමෙයි. මදින්න නැතුව ඉන්නවට වඩා පොඩි කාලේ මදින්න නැතුව ඉන්නවට වඩා මේ ක්‍රමය සුදුසුයි. නමුත් අපි දත් මැදීමේදී ඇත්තටම සිදු කළ යුත්තේ ඇඟිල්ල දාන බුරුසුවක් හරි පාවිච්චි කරලා පළවෙනි දත මුඛ කුහරයට ආපු දවස් ඉඳන් දත් මැදීම සිදු කළ යුතුයි. ඒ වගේම කුඩා දරුවෙකුට තනියම මදින්න අපහසුයි. ඉතින් සාමාන්‍ය කුඩා ළමයෙකුට අපි අර ඇඟිල්ලට දාන බුරුසුවෙන් නැතුව සාමාන්‍ය පොඩි බුරුසුවකට යන්නේ අවුරුදු 1.5 2ක් විතර ගියාම. මේ කාලෙත් අපි අම්මා හරි තාත්තා හරි අම්මම කියලා නීතිය නැහැ. අපි කවුරු හරි වැඩි හිටියේ උදව් වෙන්න ඕනේ දත් මදින එකට. එහෙම අපිට බැරි වුණොත් ඒ දරුවාගේ දත් හොඳට පවත්වා ගන්න බෑ. ඒ වගේම පොඩි ළමයිගේ අපි පැන් රස අඩු කරන්න කියලා. පැන් රස කන්නේ නැති පොඩි ළමයි නෑ. අපි හැමෝම පොඩි කාලේ හැම විටම පැන් රසට ආසයි. ඉතින් අපිට පුළුවන් නම් පැන් රස අර ප්‍රධාන ආහාර වලට පස්සේ ගන්න. ඔකත් කියන තරම් ප්‍රායෝගික නෑ. ඉතින් පැන් රස පුළුවන් තරම් අඩුවෙන් දෙන්න. ඒ කියන්නේ පළතුරු වලට යොමු කරන්න. අපි ගෙදරකට යද්දී ටොෆියක් චොක්ලට් එකක් අරන් යන්නේ නැතුව අපිට පුළුවන් නම් පළතුරු අරන් යන්න. ඒ වගේ සරල ක්‍රම වලින් අපිට දරුවන්ගේට උදව් කරන්න පුළුවන්. ඉතින් දරුවන්ගේ වයස අවුරුදු 7ක් 8ක් වෙනකන් දරුවෝ තනියම දත් මැදලා මදි. ඒකට අපි උදව් වෙන්න ඕන. වයසට යන්නේ නැහැ. අවුරුදු 4 5 6 වෙද්දී තනියම පුළුවන් නම් තනියම අවස්ථාව දීලා මුලින්ම දේවතාවක් උදේට එරයටයි මදිනවා නම් දෙකම වැඩි හිටියෙක් කරන්න ඕනේ. පස්සේ අවුරුදු 3 4 යද්දී එක සැරයක් ඔහුට කරන්න දෙන්න පුළුවන්. ඒ විදිහට ඊට පස්සේ සතියකට සැරයක් දෙසරයක් අවුරුදු 7 8 වුණාම එතකොට දරුවා මදින්න නැති ටික අපිට පිරිසුදු වෙනවා. දත් මැදීම විශේෂ වැදගත්කමක් දක්වන. දත් ගැන කතා කරලා දත් මැදීම ගැන කතා නොකර අපිට ඉදිරියට යන්න බෑ. ඊට අමතරව අපි පැණි රස කන එක පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. පැණි රස කනවන පුළුවන් අපිට ගෙදර තියෙනවා පැණි රස. අපි හිතුවත් පැණි රස කන එක ගැන හිතුවොත් ටොෆි 10ක් පොඩි ළමයෙක් කනවා. ඕක පැයෙන් පැයට ඔය 10 කනවට වඩා ඒ ළමයාට 10ම එක වෙලාවක දීලා කෑවොත් වෙන හානිය අඩුයි. දැන් දෙමව්පියන්ට ඒක තේරෙන හැමතිස්සෙම අපිට මේ කටේ ආහාරයක් තියෙනවා නම් පැණි රස තියෙනවා නම් බැක්ටීරියා ක්‍රියා කරන්න තියෙන හැකියාව වැඩි. ඒතර අපිට ඕකේ හිතෙන්නේ එහෙම නෙවෙයි ටොපි ගොඩක් කෑවම වෙන හානිය වැඩි කියලා. ඇත්තටම එකක් කනවට ගොඩක් කන එක වැඩි. හැබැයි වරින් වර 5ක් කනවට වඩා සමහරට එකපාර 10ක් කන එක හොඳ වෙයි. ඉතින් හින්දා අර නිතර ආහාර ගැනීම පැණි රස කන එක අඩු කරගන්න ඕනේ. ඔය දැන් පොඩි දරුවෝ නම් කැමති ඔබේ කතාවට වන්න ටොෆි 10ක් කන්න කිව්වා කියලා. දැන් ඇත්තටම දැන් මේ වයසට යන විට ඔබ මතක තබා ගත යුතු දේ තමයි කුඩා දරුවන් විදිහට මගේ කටේ තිබෙන දත් ප්‍රමාණය අඩු කරගන්නේ නෑ මම පුළුවන් තරම් මේ දත් ටික රැක ගන්නවා කියන එක. ඒ තාමත් වැදගත් දරුවන්ට. මොකද සමහර දේවල් තිබෙනවා අපිට දැන් අප සඳහන් කරා වගේ ගැබිනි සමයේදී සමහරලාට තියෙන හෝමෝන වෙනස්කම් එක්ක යම් ආපදාවන් වලට සමහරලාට අපි වළං වෙනවා. ඉතින් එහෙම තියෙද්දි ඒ වෙනකොට දත් ටික රැකලා තිබුණොත් අපිට වැඩිපුර වාසියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අප කියන්නේ හැමතිස්සෙම කුඩා සමයේ සිටම කුඩා දරුවන්ගේ සිටම මේ වැඩසටහන බලන ඔබ හැමදෙනා මේක ගැන දැඩි අවධානයෙන් සිටින්නට ඕන. එසේනම් අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. අද අප කතාවට යොමු වුණේ ගැබිනි සමයේදී මුවහි සුවතාව රැක ගැනීම පිළිබඳව. එය දරුවන්ටත් ගැබිනි මව්වරුන්ටත් එකසේ වැදගත් වෙනවා කියලා අප කීවා. දිවංක දැන් අපේ වැඩසටහනේ අන්තිම විනාඩි කිහිපෙ ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් අද වැඩසටහන සාරාංශගත කරලා දැන් අපේ නරඹන්නට කියන්න. ඔව් අපි පටන් ආපහු රූපරාමු සමග යන්න පුළුවන් නම් අපි කතා කරා ගර්භණී සමයේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට බිය යුතු නැහැ කියලා. එතකොට කරන්න පුළුවන් දේවල් අපි කිව්වා දත් පුරවන එක, ගලවන එක, එක්ස්රේ ඡායාරූප ගන්න එක, සුද්ධ කරන මේ සියලුම දේවල් අපිට කරන්න පුළුවන්. අපිට රූපරාමු වලට යොමු වෙන්න පුළුවන් නම් මේ පෙන්නලා තියෙන විදිහට මේ සියලු දේවල් අපිට දත් පුරවන එක, ගලවන එක, එක්ස්රේ කිරණ සහ අපිට දත් සුද්ධ කරන දේවල් සිදු කරන්න පුළුවන්. දත් පිරවීම ගැන අපි කතා කරොත් ඒක මං කියවගේ සරල පිරවීමක් හෝ ඊට වැඩි දුර කතා කරොත් ස්නායු ප්‍රතිකාරය කියන්නේ දන්ත මූල පිරවීමක් උනත් සිදු කරන්න පුළුවන්. අපි කතා කරා ශරීර සුවතාවය කොහොමද වැඩියෙන් පවත්වා ගන්නේ කියලා. දත් මදින එක අපි හොඳට කරන්න ඕනේ. අපි අර කලින් කතා කරපු ෆ්ලොස් කරනවා කියන එක යට වම් පැත්තේ රූපරාමුවෙන් පෙන්නන්නේ නූලක් වගේ එකකින් අපිට දත් අතර පිරිසුදු කරගන්න පුළුවන්. ඒ වගේම අපි පළතුරු එළවලු වලට වැඩි ආසාවක් දක්වන්න ඕනේ. ඒ වගේ සමබර ආහාර වේලයකට යන්න ඕනේ. මේ මගින් අපට පුළුවන් වැඩි ප්‍රමාණයක් දත් ආරක්ෂා කරගන්න. ඊට පස්සේ අපි දරුවා ගැන කතා කරන් තමයි දැන් අවසානයේ හිතුවේ. අපි මේ කරන පුරුද්දක් අපි පොඩි ළමයිට
තේ එකක් දෙද්දී කිරි එකක් දෙද්දී එහෙම නැත්නම් සුප් එකක් මේක රස්නේ නම් අපි නිමලා දෙනවා. ඉතින් අපි නිමන්න භාවිතා කරන අපි කටින් හිමින් පිඹින එක. මේකිනුත් අපි අපේ බබාට දරුවාට වැඩිපුර නිමනවට අමතරව බැක්ටීරියා ශරීරගත තියෙනවා යන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක සුදුසු දෙයක් නෙමෙයි කියන එකත් මතක තියාගන්න තමයි මේ රූපරාමු ටික දැම්මේ. දත් ආපු දවසේ නම් අපි කිව්වා මේ රෙදි කඩකින් නැතුව ඇඟිල්ලට දාන බුරුසුවකින් දත් මදින එක තමයි වඩා සුදුසු වන්නේ. මේක දිගටම කරන්න ඕනේ. දත් මදින්න ෆ්ලෝරයිඩ් සහිත දන්තාලපයක් තමයි වඩාත් සුදුසු. මේකේ පෙන්වන විදිහට පොඩි කෙනෙකුට අර ස්මියර් කියලා තියෙන බුරුසුවේ ගෑවුණා නම් ඇති සාමාන්‍ය වැඩිහිටියෙකුට කඩල ඇටයක ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේම අපි බුරුසු තියන්නේ කොහොමද? සමහරවිට බුරුසු ඔක්කොම එකට තියෙනවා. එතකොටත් 4 දෙනාගේම බුරුසු එකට තියෙනවනම් 4 දෙනාගේම තියෙන බැක්ටීරියා අනිත් ඒවාට මාරු වීම සිදුවන්න පුළුවන්. අපිට පුළුවන් නම් බුරුසුවත් වෙනම තියන්න එක එක. ඒක වැඩියෙන් හොඳයි. ඒ වගේම අපි නාන කාමරය තුල නැතුව අපිට එයින් ඉවත තියන්න පුළුවන්. නාන කාමරය කියන්නේ විස බීජ ටිකක් වැඩිපුර තියෙන තැන. මේකත් අපේ මුඛ සෞඛ්‍ය රැක ගන්න උදව් වෙනවා. ඒ වගේ මම මෙහි පෙන්නලා දෙන අපි බුරුසුවක් ගත්තා සමහර ගොඩාක් කල් පාවිච්චි කරන මේක අපි බුරුසුවේ මිට පැත්තෙන් බලද්දී කෙන්දි තියෙන පැත්තේ අනිත් පැත්තෙන් බලද්දී කෙන්දි පේනවනේ. ඒ කියන්නේ ඒක ඉවත් කළ යුතු කාලේ. දරුවෝ පැන් රසට ආසයි. මේ වගේ හැම පැන් රසක්ම කනවා. හැබැයි කෑවට පස්සේ අපිට පුළුවන් නම් වතුර ටිකක් දෙන්න. මේවා අඩු කරන්න කියන්නේ මේක නවත්තන්න බෑ. ඊට පස්සේ අපි ගත්තොත් පළතුරු වර්ග වලට වැඩියෙන් අවස්ථාව දෙනවා නම් මේ වගේ පළතුරු සමහරට ළමයි ආසාවෙන් කනවා. පළතුරු ටිකක් කන එක දත් වලට හානියක් වෙන්නේ නැහැ. ඉතින් පැන් රස අඩු කරන්න, පළතුරු වලට යොමු කරන්න, දත් මදින්න, ඒ වගේම පොඩි අය මේ රූපරාමයෙන් පෙන්න දන්ත වෛද්‍යවරු පෙන්නන එක. මේක hina වෙලා හිටියට මේක සුලභ දර්ශනයක් නෙමෙයි. පොඩි ළමයෙක් මෙතෙන් එන්නේ ගොඩක් වෙලාවට බිය වෙලා. ඉතින් ඒක නැති කරගන්නත් අපි අවශ්‍යයි. අපි ආපහු කතා කරද්දී ඇත්තටම පොඩි ළමයෙක් දන්ත වෛද්‍යවරු පුටුව ළඟට එන්නේ ගෙදරිනුත් බය කරලා මැද්දේ නැත්තම් එක්ක යනවා වගේ. එහෙම නැතුව මේක බලන්න එන්නේ. පියවරෙන් පියවර අපි ඒ ටික සිදු කළ යුතුයි. එතකොට අපි ඔක ඔක්කොම සාරාංශ කරලා ඔබ ඇහුවා ගෙදර ගිනිය යුතු පණිවිඩය මොකක්ද කියලා. ඉතින් ගර්භණී මාතාවකින් ගර්භණී කෙනෙක්ගේ දත් මුඛ සෞඛ්‍ය හොඳ නම් ඔහු ආදර්ශයක් වෙනවා දරුවට හොඳට දත් මදින්න, හොඳට සුවතාවය පවත්වා ගන්න. ඒ වගේම මවගේ මුඛයේ තියෙන බැක්ටීරියා ප්‍රමාණය අඩුයි. ඒතකොට මවගෙන් දරුවට වැඩියෙන් ආදරය කරන වැඩියෙන් ළඟ ඉන්නේ ගොඩක් වෙලාට මව. ඉතින් මවගේ මුඛ සෞඛ්‍ය හොඳ නම් දරුවට යන බැක්ටීරියා ප්‍රමාණය අඩුයි. ඒතකොට දත් දිරා යෑම අඩු වෙනවා. ඉතින් ඒ හින්දා ගර්භණී සමයේ ගර්භණී අය දත් ආරක්ෂා කර ගැනීම මේ වගේ බිය යුතු නෑ වෛද්‍යවරයෙකුට යොමු වීම. මේ වගේ ගර්භණී මව්වරු හොඳට ඔවුන්ගේ දත් රැක ගන්න ඕන. අපිට ඉදිරි දරු පරම්පරාවටත් නිරෝගී දත් ලබා ගැනීමට පහසු වෙනවා. ඒ වගේම දරුවන්ට පැන් රස නොදෙන්න නෙමෙයි අපි කියන්නේ පුළුවන් තරම් අඩු කරන්න. ඒ වගේම දත් මදින්න උදව් වෙන්න දන්ත වෛද්‍යවරයෙකුට පෙන්නන්න මේ දන්ත වෛද්‍යවරයෙක් කෙටි සටහනක් කියමු. සාමාන්‍යයෙන් අඩුම ගානේ මාස 6කට වසරකට සැරයක්වත් දන්ත වෛද්‍යවරයෙකුට වැඩියෙන් සුදුසුයි මාස 6ක් වගේ දන්ත රෝග නිතර තියෙනවා නම්. එහෙම නැතුව අපි හිතුවත් අපේ හොඳ මට්ටමේ තියෙනවා නම් නිතර රෝගී එන්නේ නැති කෙනෙක් වසරකට වරක්වත් පෙන්නනවා නම් ඒක වඩාත් සුදුසුයි. ඔව් අප මේ අද කතා කරේ කොහොමද මුවෙහි සුවතාව රැකගෙන ගැබිනි සමයෙහි සෞඛ්‍ය රැකගන්නේ. ඒ ගැබිනි සමයේ මුළු ගර්භණී සමයෙහිම සුවතාවට වැදගත් වෙනවා. ඒ වගේම ලැබෙන ඉන්න දරුවගේ දත්වල සුවතාවට වැදගත් වෙනවා. මම හිතන්නේ තිවංකේ අය නැවතත් අවධාරණය කරන්නට වෑයම් කරේ. අප කෙසේ හෝ ගැබිනි සමයේ සුවතාව රැකගන්න ඕනේ. එය ගැබිනි සමයේ පටන්ගත් විටම සිදුවිය යුතු දෙයක් පමණක් නොවේ. ඒ කුඩා කල සිටම ආරම්භ කළ යුතු සුවතාවක්. ඒ කුඩා දරුවාගේ කාලේ සිට පුරුදු විය යුතු දෙයක්. ඉතින් එසේනම් අද කතාවට එකතු දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මහතාට අප ස්තුතිවන්ත වෙනවා. අප නැවතත් වැඩසටහන අවසානයේදී මතක් කරනවා මේ තියෙන යතේ මුවාවරණේ ඒ පළඳින්න. ඒ වගේම අර කියපු හොඳ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන්න, සුවෙන් සිටින්න, ආරක්ෂිතව සිටින්න. ඔබ සැමට සුවදායක සතියක්. අයිබෝවන්.